ඔබ හැම කෙනෙක්ම ස්වාමී ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ පිළිගන්නවා. අද දවසත් උන්වහන්සේගේ වචනය අපේ ජීවිතවලට පැමිණෙන්න දෙවියන් වහන්සේ දුන් කරුණාව ගැන ස්තුතිවන්ත වන අතර අද අපි ස්වාමින් වහන්සේගේ වචනය බලන්න මත්තෙන් අපි පොඩි ආඥාවකට අපි ගිහිල්ලා මේ වචනය බාර කරලා මේ වචනය අපේ ජීවිතය තුළ පැවතෙන්න මේක අපිට මතක තබා ගන්න මේ අනුව ජීවත් වෙන්න මේ අනුව ක්‍රියා කරන්න මේක මෙනෙහි කරන්න ඒ වගේම මේ වාක්‍යය තුළ අපේ ජීවිත හදවත මනස ආත්මය පිහිටන්න දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලලා අපි ආඥා කරන්න යනවා අපි ආඥා කරමු. පියාණනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ උතුම් කාලයේ වචනය ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ අභිමුඛයේ අපිට සිටින්න දුන් කරුණාව ගැන ස්තුති කියනවා. මේ වචනේ අසන හැම කෙනෙක්ම අසලා පිළිපදින්න ඒ තුල ජීවත් වෙන්න ස්වාමීනි අපි ආඥා කරන මේ වචනෙන් ඔබ වහන්සේව අත්දකින්න සලස්වන්න කියා ආඥා කරනවා. ඒ වචනේ සලකන මනුෂ්‍යයට සුභ සිද්ධි වෙනවා කිව්වා. සුභ සිද්ධි වෙන්න සලස්වන්න කියා ආඥා කරනවා. ඔබ වහන්සේට මුළුමනින්ම බාර කරන ආශිර්වාද කරන්න මේ කාලය ස්වාමී ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. තයි දෙවියන් වහන්සේට ප්‍රේම කරුණ දරුවනේ නැවතත් ඔබ හා සමග සම්බන්ධ වෙන්න දෙවියන් වහන්සේ දුන්නු කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපි බලන්ට යන්නේ ස්වාමින් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ ප්‍රේමය කියන මාතෘකාවේ යටතේ අපි බලන්න යනවා බයිබලයේ කතා කරනු ලබනවා දෙවියන් වහන්සේගේ ප්‍රේමය කියන එක දීමනාවක් කියලා. මේ දීමනාව ප්‍රේමය කියන එක දීමනාවක් හැටියට කතා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලයක් හැටියට කතා කරනවා. ඒ වගේම බයිබලයේ තියෙන උතුම් ආඥාව මේ බව අපිට පැහැදිලි ලෙස කතා කරනවා. අපි අද දවසේ බලමු අපි කොහොමද අපේ පිය වූ දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරන්නේ කියන ආඥාවත් එක්ක ශුද්ධ වූ ත්‍රිත්වයේ තුලින් අපි කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ. එකම වූ දෙවියන් වහන්සේ තුන් ආකාරකින් ක්‍රියා කරන ආකාරයට අපි බලන්ට යනවා දේ වචනයට අනුකූලව. වචනය තුල අපි බලන්ට යනවා ශුද්ධ මතෙව් 22 වෙනි පරිච්ඡේදයේ 37 සිට 38 වෙනි පදේ දක්වා කතා කරනු ලබනවා. උන්වහන්සේ ඔහුට කතා කොට ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙව් ස්වාමින් වහන්සේට ප්‍රේම කර. බයිබලයේ අපි දකිනවා ඔබ බැලුවොත් ද්විතීය කතාව පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට අපිට කතා කරනවා අපේ මුළු හදවතෙන් මුළු ආත්මෙන් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේ අපිට කොහොමද ප්‍රේම කරේ? අපි කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ? දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරේ එක යොහන් පොතේ කතා කරන 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ පුත්‍රයා එවලා පාප පූජාවක් වෙන්න සලස්වලා උන්වහන්සේගේ ප්‍රේමය අපි දකින්නේ ප්‍රේමය ප්‍රකාශ කරන්නේ පුත්‍රයා ඇවීමෙන්. උන්වහන්සේගේ පුත්‍රයා දෙන්න තරම් අපිට දෙන්නම උන්වහන්සේ ප්‍රේම කරමු ලැබුණා. එතකොට අපිට දෙවියන් වහන්සේ පුත්‍රයාව ඉතුරු නොකර අපිට උන්වහන්සේගේ පුත්‍රයා එව්වා. එතකොට දෙවියන් වහන්සේගේ ප්‍රේමය එකම පුත්‍රයා පාප පූජාවක් වෙන්න සැලසුවා. ඉතින් අපි කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ? අපිට වචනෙන් කියන්න පුළුවන් දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරනවා කියලා. නමුත් අපි කොහොමද මේ වචනේ තුල තිබෙන ක්‍රියාව කරන්නේ? මේ දේව වචනේ කියනවා ශුද්ධ මතෙව් පොතේ ඔබ 22:37 බැලුවොත් ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ බැලුවොත් අපේ මුළු හදවත දෙවියන් වහන්සේ ප්‍රේම කරන කාරණා අපේ හදවත තුල තියෙනවා. අපේ බුද්ධිය පාවිච්චි කරන්න ඕන දෙවියන් වහන්සේ ප්‍රේම කරන කාරණා. අපේ මුළු ශක්තිය පාවිච්චි කරන්න ඕන දෙවියන් වහන්සේ ප්‍රේම කරන කාරණා. ඒ වගේම අපේ මුළු හදවත තුල දෙවියන් වහන්සේ ප්‍රේම කරන කාරණා තිබෙන්න ඕන. මේ කාරණා 4ක් පිළිබඳව මේ වචනේ තුල කතා කරනවා ඕන. මේක තමයි බයිබලයේ අපි දකිනවා තරකයක් ගියා. පරිසුවරු සහ සදිසිවරු ජේසුස් වහන්සේගෙන් අහනවා විවස්ථාවලියේ උතුම් ආඥාව මොකක්ද කියලා. උතුම් ආඥාව බයිබලයේ තුල කතා කරන ලබනවා.
දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමේ උතුම් වූ ආඥාව. එතකොට දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරනවා නම් ඒ කෙනා හැමෝටම ප්‍රේම කරන්න පුළුවන් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා පළමුවෙන් අපි දකිනවා අපේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේට අපි කොහොමද ප්‍රේම කරන්නේ? අපේ මුළු හදවත, අපේ මුළු බුද්ධිය, අපේ මුළු ශක්තිය, අපේ මුළු ආත්මය දෙවියන් වහන්සේ ප්‍රේම කරන කාරණා වෙත යොමු කරන එක තමයි අපි උන්වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ. ඉතින් අපි බලන්න යන් දේව වචනය තුල තවත් අපි මේක විග්‍රහයක් බලන්න යන් 1 යොහන් පොතට ඔබ කියොත් 1 යොහන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියනවා. 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියනවා ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාදුනයි. මක් නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමය? ප්‍රේම කරන්නේ නැති යම් කෙනෙක් ඉන්නවා නම් එයා දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ. දෙවියන් වහන්සේ ප්‍රේමය කියලා කතා කරනවා. ගොඩක් අය කතා කරනවා දෙවියන් වහන්සේ කොහොමද ඇති වුනේ? දෙවියන් වහන්සේගේ ආරම්භය මොකද්ද? අවසානය මොකද්ද කියලා ගොඩක් අය ਵਿਚාරනවා. නමුත් අපි දකින්නේ දෙවියන් වහන්සේ ප්‍රේමය කියලා. දෙවියන් වහන්සේ මෙච්චර මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ ප්‍රේමයේ කරුණු කොටගෙන ඇති වෙච්ච දෙවියන් වහන්සේ. උන්වහන්සේ ප්‍රේමයේ කරුණු කොටගෙන ඇති වෙච්ච කෙනෙක්. එතකොට අපි දකින මෙච්චර උන්වහන්සේ මනුෂ්‍යයට ප්‍රේම කරන්න දෙවියන් වහන්සේ අපිට මෙතන කතා කරනවා 1 යොහන් පොතේ 4:8 කියනවා ශුද්ධ වූ යොහන්තුමා එයා තමයි ප්‍රේමය ගැන වැඩියෙන්ම බයිබලයේ තුල ලියන්නේ. ශුද්ධ වූ යොහන්තුමා යේසුස් වහන්සේට කොහොමද මිනිස්සු නිග්‍රහ කරේ, උන්වහන්සේව කොහොමද උන්වහන්සේට වද දුන්නේ, මේ හැම දෙයක්ම ශුද්ධ වූ යොහන්තුමා ඇස් දෙකෙන් දැක්කා. ඉතින් මේ දැකපු ශුද්ධ වූ යොහන්තුමා ලියනවා යමෙක් ප්‍රේම කරන්නේ නැත්නම් බයිබලයේ කියනවා ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාඳුනයි. දෙවියන් වහන්සේට යම් කෙනෙකුට ප්‍රේම කරන්න බැරි නම් එයා දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ. දෙවියන් වහන්සේව හඳුනනගෙන එයා දෙවියන් වහන්සේට ප්‍රේම කරනගෙන. දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ එයා මිනිසයන්ට ප්‍රේම කරන කෙනෙක් හැටියට පරිවර්තනය. දෙවියන් වහන්සේ ප්‍රේමය කියලා බයිබලයේ කතා කරනවා. මක් නිසාද දෙවියන් වහන්සේ ප්‍රේම? ඒතර බලන්න අපේ දෙවියන් වහන්සේ, අපේ පියෝ දෙවියන් වහන්සේ, උන්වහන්සේ ප්‍රේමය කියලා දේව වචනේ තුල කතා කරනවා. එතකොට දැන් අපි පොඩි විදියට විග්‍රහයක් බලුවා අපි කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කියලා. අපි දෙවෙනි විග්‍රහයට යනවා. අපි බලන්න යනවා අපි කොහොමද ජේසුස් වහන්සේට ප්‍රේම කරන්නේ. ජේසුස් වහන්සේට අපි ප්‍රේම කරනවා කියන්නේ මොන වගේ කාරණාවක්? අපි ජේසුට ආදරය කියලා ගොඩක් අය කියනවා. මම මේ කතා කරන්නේ ආදරය ගැන නෙමෙයි, මම කතා කරන්නේ දේව ප්‍රේමය ගැන. එතකොට දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි දැක්කොත් ලෝකේ මිනිස්සු ආදරය කරනවා. වැඩියෙන්ම ගීතිකා තියෙන්නේ ප්‍රේමය ගැන. ලෝකෙ දිහා බැලුවත් වැඩියෙන්ම මිනිස්සු සින්දු කියන්නේ ආදරය ගැන. අපි ගීතිකා කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන එක. එතකොට මේ ආදරය කියන එක බයිබලයේ මූලික අංගයක්. ආදරය කියන එක මේ ලෝකයේ තිබුණා අපේ මේ ප්‍රේමය කියලා. අගාපි ප්‍රේමය වෙනස් වෙන්නේ නැති දෙයක්. ලෝකයේ ප්‍රේමය වෙනස් වෙනවා. ලෝකේ ආදරය වෙනස් වෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කියන එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒ අංග ඒ විදිහටම තියෙනවා. අපි යන් ජේසුස් වහන්සේට අපි කොහොමද ප්‍රේම කරන්නේ කියන කාරණාව අපි බලන්න යනවා. ශුද්ධ යොහන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. 23 වෙනි පදේ කියනවා යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනේ ආරක්ෂා කරන්නේ. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමු. දැන් යේසුස් වහන්සේ උත්තර දෙමින් උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරනෝ නම් ඔහු මගේ වචනේ ආරක්ෂා කරනවා. වචනේ ආරක්ෂා කරනවා කියලා බයිබලයේ කතා කරනවා. දැන් අපි ජේසුස් වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ උන්වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන. ධර්මය තුල හැසිරෙනගෙන, ධර්මය ආරක්ෂා කරනගෙන, ධර්මය තුල ජීවත් වෙනගෙන.
එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය කියන එක ඒ තුල අපි ජීවත් වෙන්න. එතකොට අපි දකිනවා මෙතනදී උන්වහන්සේට යමෙක් ප්‍රේම කරනවා නම් ඔහු මාගේ වචනය ආරක්ෂා කරනවා, ක්‍රියා කරනවා, පිළිපදිනවා. ක්‍රිස්තුස් වහන්සේ කියපු වචනය මාගේ පියාණන් වහන්සේ ඔහුට ප්‍රේම කරසි. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමු. දෙවියන් වහන්සේගේ වාසස්ථානයේ වැඩ සිටීම ඔබ බලාපොරොත්තුව සිටින්න ඔබ කැමති නම් ඔබ පළමුවෙන්ම දැනගන්න ඕන යේසුස් වහන්සේ ඔබේ ජීවිතය තුළට කතා කරපු දේවල් තුළ ඔබ ජීවත් වීම. ඒ තුළ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීම. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මා වෙතට ඇවිත් මගේ වචන අසලා පිළිපදින අය කාටද මම සමාන කරන්න කියලා උන්වහන්සේ කතා කරා. උන්වහන්සේ අපි දකිනවා උන්වහන්සේ කිව්වා මාගේ වචනය පිළිපදින්න, මගේ වචනය ඉෂ්ට කරන්න, ඒ තුල ඔබගේ ජීවිතයේ ගොඩනගා ගන්න කියලා බයිබලයේ පැහැදිලි ලෙස කතා කරනු ලබනවා. එතකොට යේසුස් වහන්සේ අපිට ප්‍රේම කරේ කොයි විදියට? අපි කොහොමද යේසුස් වහන්සේට ප්‍රේම කරන්නේ? යේසුස් වහන්සේ අපිට ප්‍රේම කරේ යාගේ ජීවිතයේදී. යේසුස් වහන්සේ කිව්වා මම ඔයාලට කොච්චරද ප්‍රේම කරේ, කොයි විදියටද ඔයාලට ප්‍රේම කරේ, ඒ විදියටම අන් අයට ප්‍රේම කරන්න. යුද්ධ යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියනවා මම ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් අන් අයට ප්‍රේම කරන්න කියලා. එතකොට අපි දකිනවා මේ ප්‍රේමය ගැන කතා කරනවා. බෞද්ධ දර්ශනය තුල කතා කරනු ලබනවා මෛත්‍රිය ගැන. එතකොට මේ අතරේ ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ක්‍රියාවෙන් පෙන්නවා කොහොමද උන්වහන්සේ මනුස්ස සංහතියට ප්‍රේම කරේ. මම කොහොමද ප්‍රේම කරේ? ජීවිතයේ දෙන තරම් ප්‍රේම කරා. අපිට පුළුවන් ද තව කෙනෙක්ට ජීවිතයේ දෙන තරම් ප්‍රේම කරන්න? ඒ තැනට අපිට එන්න පුළුවන් කමක් තිබෙනවද? නමුත් මෙතන පැහැදිලි ලෙස කතා කරනු ලබනවා දේව වචනේ තුල යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනය ආරක්ෂා කරයි. යම් කෙනෙක් උන්වහන්සේට ප්‍රේම කරනවා නම්, ජේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් එහෙනම් උන්වහන්සේගේ වචනය ආරක්ෂා කර කියලා දේව වචනේ පැහැදිලි කරනවා. දෙවියන් වහන්සේගේ වැඩ සිටීමත්, ජේසුස් වහන්සේගේ වැඩ සිටීමත්, ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතේ වැඩ සිටීමත් අත්දකින්න නම් ඔබට සිද්ධ වෙනවා උන්වහන්සේ කියපු විදියට ජීවත් වෙන්න. උන්වහන්සේ කියන ආකාරයට වචනය තුල හැසිරෙන්න, පිළිපදින්න, ඒක මෙනෙහි කරන්න, ඒ තුල ජීවිත ගොඩනගා ගැනීම උන්වහන්සේගේ කැමැත්ත වෙලා තිබෙනවා. එහෙනම් ජේසුස් වහන්සේ අපිට ධර්මයක් දේශනා කරලා ගියා. ඒ ධර්මය තුල අපිට කතා කරන්නේ මොනවද? ඒ ධර්මය ඔබ ආරක්ෂා කරන්න, ඒ ධර්මය තුල ඔබ ජීවත් වෙන්න, ඒ ධර්මය තුල ජේසුස් වහන්සේ කොහොමද හැසිරුනේ? ඒ විදියටම අන් අයටත් එලෙසම කරන්න කියලා ජේසුස් වහන්සේ ඔබගෙනුත් මගෙනුත් මේ උදෑසන ඉල්ලනවා. මේක අපි හොඳින් හිතට ගන්න ඕන. ජේසුස් වහන්සේට ප්‍රේම කරනවා කියලා අපි හැමෝටම කියන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම කියන්න පුළුවන් ඔව් අපි උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා. පේත්‍රස් ජේසුස් වහන්සේව 3 වතාවක් හඳුනන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ පේත්‍රස් 3 වතාවක් ජේසුස් වහන්සේ ඇහුවා නුඹ මට ප්‍රේම කරනවද කියලා. අන්න පේත්‍රස් මහිමේට එන ස්ථානය තමයි ස්වාමිනී ඔබ දන්නාසේක මම ඔබට කොච්චර ප්‍රේම කරනවද කියලා. ජේසුස් වහන්සේ පේත්‍රස්ගෙන් යම් ඉල්ලීමක් ඉල්ලුවා. මොකද්ද මේ ඉල්ලීම? පේත්‍රස්ගෙන් ඉල්ලීම ඉල්ලද්දි මොකද්ද කිව්වේ? පේත්‍රස් නුඹ මට ප්‍රේම කරනවා නම් මගේ රැළ ආරක්ෂා කරන්න, මගේ රැළ පෝෂණය කරන්න. දෙවියන් වහන්සේ ඔබට යම් කැඳවීමක් දීලා තිබෙනවා නම්, යම් එඬේර සේවයක් දීලා තිබෙනවා නම්, දෙවියන් වහන්සේ ඔබව පේත්‍රස් වගේ ගලක් වෙන්න සලස්වා තිබෙනවා නම්, ජේසුස් වහන්සේ ඔබව කැඳවුවා නම්, ඔබ එඬේර සේවයක් කරනවා නම් ඔබට සිද්ධ වෙනවා ඔබගේ රැළ පෝෂණය කරන්න. එතකොට මේ රැළ පෝෂණය කරද්දී තවත් ක්‍රියාවලියක් තමයි අපි උන්වහන්සේට ප්‍රේම කරනවා. ජේසුස් වහන්සේ උදෙසා පෙනී සිටින තානාතිපති වශයෙන් අපි උන්වහන්සේ ඉදිරියේ අපේ රැළ පෝෂණය කරන බලා ගන්න එක අපේ වගකීම. ඒකේ නේරුන්ගේ වගකීම වෙලා තිබෙනවා. එතකොට ප්‍රේමය තුල ජේසුස් වහන්සේ යම් ඉල්ලීමක් පේත්‍රස්ගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීම තමයි මගේ රැළ පෝෂණය කරන්න, මගේ රැළ බලා ගන්න.
කියලා දේව වචනේ තුල කතා කරනවා. ඒ නිසා රැළට අනුකම්පා නොකරන අය එනවා කියලා දේව වචනේ තුල කතා කරනවා. ඒ නිසා රැළට ප්‍රේම කරන, රැළ පෝෂණය කරන ඉන්ඩේරෙක් හැටියට පේතරස්ගෙන් ජේසුස් වහන්සේ ඇහුවේ මොනවද? ඔයා මට ප්‍රේම කරනවා නම් ඔයා මොකද්ද කළ යුත්තේ? මගේ රැළ බලා ගන්න ඕන. උන්වහන්සේගේ පැමිණීම දක්වා අවසානතෙක් ඔබට දුන්නු වගකීම ඉෂ්ට කරන්න ඔබ බැඳී සිටිනවා ප්‍රේමය තුල. ඒකට අපි බැලුවොත් මේ ප්‍රේමයේ පරිපූර්ණත්වය වෙතට අපි යන්න යම් අයගේ ජීවිතය තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වෙලා තිබෙනවා කියලා අපි කොහොමද දැනගන්නේ? එක යොහන් පොතට අපි ගියොත් එක යොහන් පොතේ කතා කරනු ලබනවා දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා නමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද ඔහු තුල සැබෑවටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී තිබේ. අපි උන්වහන්සේ තුල සිටින බව එයින් දනිමු. ඔන්න දේ වචනේ 1 යොහන් දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා නමුත් යම් කෙනෙක් උන්වහන්සේගේ වචනය පවත්වනවද ඔහු තුල සැබෑවටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී තිබෙනවා කියලා. එතකොට යම් කෙනෙක් උන්වහන්සේගේ වචනය පවත්වනවද ඒ වචනය තුල ජීවත් වෙනවද එතකොට බයිබලයේ කතා කරනවා මාගේ වචනය පවත්වන්නේද ඔහු තුල සැබෑවටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී තිබේ. අපි උන්වහන්සේ තුල සිටින බවින් දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරපු ධර්මය තුල යම් කෙනෙක් ජීවත් වෙනවද ඒක ආරක්ෂා කරනවද ඒ තුල ගමන් කරනවද අන්න ඒ අය තුල දේව ප්‍රේමය සම්පූර්ණ වෙලා. මනුෂ්‍ය ප්‍රේමය නෙවෙයි දේව ප්‍රේමය. දේව ප්‍රේමය වෙනස් වෙන්නේ නැහැ. මනුෂ්‍ය ආදරය වෙනස් වෙනවා. මනුෂ්‍යයා වෙනස් වෙන සුළුයි. මනුෂ්‍යයාගේ ආදරය වෙනස් වෙන තුළුයි. නමුත් දේව ප්‍රේමය තුල අපි පූර්ණ වෙලා ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල ඉන්න මනුෂ්‍යයා වෙනස් වෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ කොයි විදියටද ප්‍රේම කළේ ඒ විදියටම ඒ අනුගාමිකයොත් ප්‍රේම කළ යුතු බව දේව වචනේ තුල කතා කරනවා. දැන් අපි අද දවසේ මේ වෙනකන් අපි බැලුවේ අපි කොහොමද ජේසුස් වහන්සේට ප්‍රේම කරන්නේ. එහෙනම් උන්වහන්සේට ප්‍රේම කරනවා නම් පැහැදිලිව අපි බැලුවා උන්වහන්සේගේ වචනය ආරක්ෂා කරනු ලබනවා කියලා. අපි කොහොමද ශුද්ධාත්මයන්න් වහන්සේට ප්‍රේම කරන්න කියලා අපි බලන්න යනවා. අපි කොහොමද ශුද්ධාත්මයන්න් වහන්සේට ප්‍රේම කරන්න කියලා අපි බලන්න යනවා රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ වෙතට අපි යන්න යනවා. බලාපොරොත්තුව ලැජ්ජාවට නොපුණුවන්නේ මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ හෘදවල වගුරුන් ලද්දේ. බලන්න දේව වචනේ තුල කතා කරනවා ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ ආත්මය තුල වගුරුනු ලැබුවා. අපේ හදවත තුල වගුරුනු ලැබුවා. ඇයි හදවතට වැගිරුවේ? ඇතුළත ඉඳන් තමයි ප්‍රේමය පිටතට එන්න ඕන. සභාව තුල ඉඳන් තමයි ප්‍රේමය ගලන්න ඕන. ලෝකේ ඉඳන් සභාවට නෙමේ සභාව තුල ඉඳන් ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය සභාව තුලින් ගලන්න ඕන. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. සභාව තුල ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ දේව වචනේ තුල කතා කරනවා දෙවියන් වහන්සේගේ ආත්මය ඒ ප්‍රේමී ආත්මය අපේ හදවතේ වගුරුවා තිබෙනවා. ප්‍රේමී ආත්මය අපේ ඇතුළාන්තරේ වගුරුවා තිබෙනවා. එහෙනම් ඒක ගලාගෙන එන්න ඕන. ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රේමය. අපි බැලුවොත් ගලාති පොතේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන හැසිරෙද්දී සම්බන්ධ වෙලා ගමන් කරද්දී නිපද වෙන පළවෙනි ඵලය තමයි ප්‍රේමය කියලා කතා කරන්නේ. ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගැවසිලා උන්වහන්සේ සමග ගමන් කරද්දී පළවෙනි කොටස කතා කරනවා ප්‍රේමයේ ඵලය. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරී ඉන්නවනම් ප්‍රේමයේ තුලින් පිරී ඉන්නවනම් අන්න ඔබ තුලින් නික්මෙනවා. යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතුව පිටතට ගේනවා කියලා දේව වචනේ කතා කරනවා. එතකොට අපි මෙතනදී අපි බැලුවා ගලාති පොතේත් කතා කරනු ලබනවා. අපි කොලොස්සි පොතේ 1:8 වෙනි පදය තුල කතා කරනු ලබනවා. ඔහු ආත්මයන්න් වහන්සේ තුල තිබෙන ඔබ සැමගේ ප්‍රේමයත් අපට දැන්වේය.
කොලොස්සේ සභාව තුළ අපි දකිනවා මෙතන කතා කරනු ලබනවා ආත්මයන් වහන්සේ තුළ තිබෙන ඔබේ සැමගේ ප්‍රේමය අපට දැන්වනවා. සභාව තුළ ඉන්න අයගේ ප්‍රේමය ඇවිල්ලා සාක්ෂි දැන්වනවා. කොලොස්සේ සභාවේ අයගේ ප්‍රේමය ඒ අය සුද්ධාත්මයන් වහන්සේ සමග ගැවසිලා සුද්ධාත්මයන් වහන්සේ තුළ තිබුණු ප්‍රේමය ගැන එයාලා ඇවිල්ලා සාක්ෂි දරුවා කියලා දේ වචනේ කතා කරනවා. කොලොස්සේ පොතේ 1 පරිච්ඡේදය 8 වෙනි පදේ. දැන් අපේ ජීවිතේ ගමන් කළ යුතුව තිබෙන්නේ කොයි ආකාරයකට? අපි ගියොත් 1 කොරින්ති පොතට. 1 කොරින්ති පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 1 පදයේ වෙතට ගියොත් එතන කතා කරනවා ප්‍රේමයේ අනුව යන්න. ආත්මික දීමනා වටද ආශාවන්න ප්‍රධාන කොට ධර්ම වාක්‍ය කියන්ට ආශාවෙන්න ප්‍රේමය අනුව යන්න. බයිබලේ කතා කරනු ලබනවා මේ අනුව යන්න කියන්නේ අපේ ජීවිත රටාවක්. ප්‍රේමය අනුව ජීවත් වෙන්න. ප්‍රේමය අනුව ජීවිතයේ හැඩගස්වා ගන්න කියන එක තමයි කතා කරන්නේ. ප්‍රේමයේ නැතුව ඔබ සේවය කරන්න ගියොත් ඔබේ මුළු සේව නිෂ්ඵල වෙන්නේ. ඔබ මොන දේ කරත් ප්‍රේමේ නැතුව කරනවා නම් ඒ කරන දේ නිෂ්ඵල භාවයට පත් වෙන්නේ. ඔබ ප්‍රේමය බයිබලයේ කතා කරන උතුම්ම දීමනාව තමයි ප්‍රේමය කියලා කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය. මේ බයිබලයේ තිබෙන උතුම්ම දීමනාව දෙවියන් වහන්සේගේ ප්‍රේමය. මේ දීමනාව අපි ලබලා මේ දීමනාව හරහා තමයි අනිත් දීමනාවත් ක්‍රියාත්මක වෙන්න ඕන. මේ දීමනාව නැතුව අපි මොන දේ ක්‍රියාත්මක කරත් ඒක නිෂ්ඵල භාවයට පැමිණෙන්නේ. කොච්චර සේවයක් කරත් නිෂ්ඵල භාවයට පැමිණෙන්න යනවා ඔබ ප්‍රේමය තුල ගමන් කරේ නැත්තම්. ප්‍රේමය තුල සේවය කරේ නැත්තම්. සභාවේ අතු ගෑවත් টয়ලට් එක සුද්ධ කරත් දේශනා කරත් උපකාර සේවය කරත් අනාගත වාක්‍ය කිව්වත් මොන ආකාරයේ සේවය කරත් ප්‍රේමයේ කරුණු කොටගෙන ඒ සේවය සිද්ධ වෙන්න ඕන කියන එක බයිබලයේ පැහැදිලි ලෙස කතා කරනවා. ඒ නිසා අපිට කතා කරන්නේ ප්‍රේමය අනුව යන්න කියලා දේ වචනේ තුල කතා කරනු ලබනවා. අපි බැලුවොත් ඒ 1 කොරින්ති පොතේ 16-14 වෙනි පදයේ වෙතට අපි ගියොත් 14 වෙනි පදයේ තුල අපිට කතා කරන ඔබ සැබ කරන සියල්ල ප්‍රේමයෙන් කරනු ලැබේවා. ඔබ සැම කරන සියලුම දේ කොහොමද කරන්න කියන්නේ? ප්‍රේමයෙන් කරන්න කියන්නේ. දරාගෙන ඉන්නවා කියන්නේ විශිෂ්ට දෙයක්. දරාගෙන ඔබ ඉදිරියට සේවයේ ගමන් කරනවා කියන්නේ අති විශිෂ්ට දෙයක්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වචනේ අහන ඔබ හැම කෙනෙක්ම අති විශිෂ්ට අය දෙවියන් වහන්සේ ඉදිරියේ. දෙවියන් වහන්සේ දරාගන්න ඔබට ශක්තිය දෙනවා. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. උන්වහන්සේ ප්‍රේමය සියල්ල දරා ගන්නවා කියලා දේව වචනේ තුල කතා කරනවා. ප්‍රේමය කියන එක අසෝපන දෙයක් නෙමෙයි. ප්‍රේමය කියන්නේ සත්‍යතාවය තුල ජීවත් වන දෙයක්. බයිබලයේ අපි දකිනවා ප්‍රේමය මේ ආකාරයෙන්. අපි කරන සියල්ල ප්‍රේමයෙන් යුක්තව කරනු ලබන්න කියලා. දැන් ගලාති පොතට අපි ගියත් එතන කතා කරනු ලබනවා. 5 වෙනි පරිච්ඡේදයේ ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ අපිට කියනවා ඒ වචනය තුල 13 වෙනි පදයේ අපිට කියනවා මක් නිසාද සහෝදරනි ඔබ සැම නිදහස්කමට කැඳවනු ලැබුවේ ඒත් ඔබ සැමගේ නිදහස මාංශයට ප්‍රස්තාවක් විනිස විහාර නොකොට ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්නෝ වෙන්න. ප්‍රේමයෙන් සේවය කරන්න. අලුත් අයව දරා ගන්න. අලුත් අය ගැන ඉවසන්න. එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කරන්න කියලා. දෙවියන් වහන්සේ ඔබව කැඳවුම් ලැබුවා මේ සියල්ල දරාගෙන සේවය කරමින් ඉදිරියට ගමන් කරන්න. ඔබ ඉවසන කෙනෙක් නම් ඔබගේ ආත්මික මට්ටම ඉහළ තැනක තියෙනවා. ඔබ ඉවසීමෙන් ඉදිරියට ගමන් කරනවා නම් අති විශිෂ්ටව ඔබ ඉදිරියට ගමන් කරන්න. දේවචනේ කියනවා ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න. අපි එකිනෙකාට සේවය කරන්න දෙවියන් වහන්සේ අපිව කැඳවුවා. බයිබලයේ මේ ආකාරයට කතා කරනවා. එපිස පොතේ අපි බැලුවොත් 4 වෙනි පරිච්ඡේදයේ එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ
දෙවෙනි පදයේ වෙතට ගියොත් එපිස 4 දෙවෙනි පදයේ කියනවා සියලු ආකාර යටත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමින්ද හැසිර එකිනෙකිනා ගැන ප්‍රේමයෙන් නිවසා. එකිනෙකිනා ගැන ප්‍රේමයෙන් නිවසා. එක එක්කෙනා ගැන ප්‍රේමයෙන් ඉවසන්න කියලා බයිබලේ කතා කරනවා. දැන් මේ ආකාරයට අපි බැලුවොත් එකිනෙකිනා ගැන ප්‍රේමයෙන් ඉවසන්න කියලා දේව වචනය තුල අපිට කතා කරනවා. මොනවද එකිනෙකිනා ගැන ප්‍රේමයෙන් ඉවසන්න කියන්නේ? එතකොට ප්‍රේමය තුල තියෙනවා. දැන් ප්‍රේමය කියන්නේ ඇවිල්ලා හරි ජම්බෝල ගෙඩියක් වගේ. ප්‍රේමය කිව්වට එක එක බිග් ගණනාවක් තියෙනවා ජම්බෝල ගෙඩිය. ඒ වගේ ප්‍රේමයේ තියෙනවා එක එක අංග. ඒ අංග ටික අපි දැනගන්න ඕන. අපි පිලිප් පොතට ගියොත් පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා ඔබ සැමගේ ප්‍රේමයේ දැන ගැනීම හා සියලු ආකාර විමසීමෙන් තව වඩා බෝවන පිණිස යාඥා කරන්න. හාලෙලූයා. සබාවේ ප්‍රේමයේ වර්ධනය වන්න ඔබ තුල ප්‍රේමයේ වර්ධනය වෙන්න යාඥා කරන්න. ඒක බෝ වෙන්න යාඥා කරන්න. ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් දීමනාවක් තමයි ප්‍රේමය කියන්නේ. අන්න ඒ ප්‍රේමය මේ දීමනාව පාවිච්චි කරන්න. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා මෙතනදී යාඥා කරන්න මගේ ප්‍රේමය වැඩි කරන්න. පිලිප් සභාවේ කතා කරනු ලවනවා. දැන් සුදෝ පාවුලුතුමා මොනවාද යාඥා කරේ පිලිප්පියේ සිටින සභාව. පාවුලුතුමා යුරෝපයේ ඉස්සල්ලාම ස්ථාපිත කරපු සභාව පිලිප් සභාව. කොහෙද මේ සභාව තිබුණේ? ග්‍රීසියේ උතුරු රාජ්‍යයේ මේ සභාව තිබුණේ. ඒකට පිලිප් මේ පොත අපි බැලුවොත් අපි දකිනවා සුදෝ පාවුලුතුමා ලොකු ආදරයක් තිබුණා. ලොකු ප්‍රේමයක් තිබුණා සභාව කෙරේ. එතකොට මේවා වඩා වැඩි වෙන පිණිස යාඥා කරමු. ඔබගේ යාඥාවලට සම්බන්ධ කරගන්න මගේ ප්‍රේමය වැඩි කරන්න. දරාගැන්ම වැඩි කරන්න කියලා ඔබගේ යාඥාවලට ඒක සම්බන්ධ කරගන්න. එතකොට අපි එපිස පොතේ යන් සභාව වර්ධනය වන්නේ ප්‍රේමය හරහා. ඒක උතුම් කාරණාවක්. එපිස පොතේ 4:16 වෙනි පදේ එපිස 4:16 වෙනි පදේ එපිස 4:16 වෙනි පදේ කියනවා උන්වහන්සේගෙන් මුළු ශරීරයේ එකට සන්ධි කරනු ලැබ සවි එක් කොටස ප්‍රමාණයේ ක්‍රියා කිරීමේ හැටියට සහකාරු එක් සන්ධිය කරුණු කොටගෙන ප්‍රේමයෙන් වර්ධනය වෙන ලෙස ශරීරය වැඩෙන්නේ. ප්‍රේමයෙන් වර්ධනය වෙන ලෙස ශරීරය වැඩෙනවා කියලා දේව වචනය තුල කතා කරනවා. හාලෙලූයා. ශරීරයේ එකට සම්බන්ධ ආත්මික ලෝකයේ සම්බන්ධ වෙලා තියෙනවා සභාවේ ඉන්න ඔබ හැම කෙනෙක්ම. එහෙනම් ප්‍රේමය ඔබ ක්‍රියා කරන්න එකිනෙකාට සම්බන්ධ වෙලා. ප්‍රේමය කියන්නේ ක්‍රියා කරන දෙයක්, ක්‍රියා නොකරන දෙයක් නෙමෙයි. ඒකේ ආශිර්වාදය අපේ ජීවිතය අත්දකින්න ක්‍රියාවක් සිද්ධ වෙන්න ඕන. ජේසුස් වහන්සේ කොයි ලෙසද අපි උදෙසා ක්‍රියා කරේ? එලෙස ඔබත් ක්‍රියා කරන්න පුරුදු වීම ඒක ඔබ කරන සේවය සාර්ථක වීමට එක සාධකයක් වනු ඇත. අපි හිතෝපදේශ පොතට යන්. හිතෝපදේශ පොතේ අලංකාර වචන කීපයක් තියෙනවා. ඒක අපි බලලා හිතෝපදේශ 27 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ වෙතට අපි යන්න යනවා. හිතෝපදේශ 27 5 වෙනි පදයේ කියන ප්‍රසිද්ධියේ තරවට්ටු කිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය. ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමය, ක්‍රියාවෙන් පෙන්වන්නේ නැති ප්‍රේමය හොඳයිලු කෙලින්ම කරන තරවට්ටු කිරීම. ප්‍රසිද්ධියේ තරවට්ටු කිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳයි කියලා දේව වචන තුල කතා. ඉතින් ගොඩක් අය අවබෝධ කරගන්න නැති දෙයක් තමයි ප්‍රේමයේ තුල තියෙනවා දඬුවම් කිරීම. ගොඩක් අය අවබෝධයක් නැහැ. හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ වෙතට ගියොත් 12 වෙනි පදයේ කියනවා මක්නිසාද පිය පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරනසේක. තාත්තා කෙනෙක් දරුවෙකුට ගහන්නේ මරණ චේතනාවෙන් නෙමේ. ඒ දරුවා
වැරදි මාර්ගය තුලින් හැරෙන චේතනාවෙන් තමයි ඉපනැල්ල ගන්න. දැන් පාවුලුතුමා කතා කරන්නේ යම් සභාවලට කතා කරේ මම ඔයාලට ප්‍රේමයෙන් මුරුදුකමෙන් එනවටද කැමති? එහෙම නැත්නම් ඉපනැල්ලක් අරන් එනවටද කැමති කියලා සුදෝ පාවුලුතුමා කතා කරා. එතකොට ප්‍රේමයේ තුල දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා. අපි විශ්වාස කරනවා. බොහෝ තැන්වල අපිට කතා කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ප්‍රේම කරන අයට දඬුවනුත් දෙනවා කියලා අමතක කරන්න එපා. ඒ නිසා දඬුවම් කරන තැන අපි ඉන්න හොඳ නෑ. දඬුවමෙන් නිදහස් වෙන්න තැන තමයි අපි ඉන්නේ. දෙවියන් වහන්සේ ඒකයි අපිට කතා කරනු ලබන්නේ. ඉතින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ මේ උතුම් දීපනාව මේක ගොඩක් වැදගත් වන කාරණාවක්. උන්වහන්සේ ඉදිරියේ අවසාන වශයෙන් අපි බලමු කොලොස්සේ පොතේ. කොලොස්සේ පොතට ගියොත් ඔබ දකිනවා 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ කියනවා මේ සියල්ලට උඩින් ප්‍රේමයේ නැමැති සම්පූර්ණ කමේ බැම්ම බැඳගන්න. මේ හැම දෙයකට වඩා උඩින් මේක සම්පූර්ණ දෙයක් කියලා දේවචනේ කියනවා. ප්‍රේමය සම්පූර්ණ. ඔබේ ජීවිතයේ ප්‍රේමයේ පරිපූර්ණ වෙන තැන ප්‍රේමයේ පරිපූර්ණ වෙද්දී මොකද්ද සිද්ධ වෙන්නේ? මදක්ව තිබෙන දේවල් නැති වෙනවා. ප්‍රේමයෙන් පූර්ණ වෙන මනුෂ්‍යයට ඊර්ෂ්‍යාවක් නැහැ, වෛරයක් නැහැ, කෝපයක් නැහැ, තරහා ගැනීමක් නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණ වෙලා සිටින මනුෂ්‍යයා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල පැවතෙන මනුෂ්‍යයා ක්‍රියා කරන ගෙනා. ඒ නිසා දෙවියන් වහන්සේ කොයි විදියටද අපි ප්‍රේම කරේ? ජේසුස් වහන්සේ අපිට කොහොමද ප්‍රේම කරේ? සුද්ධාත්මයන් වහන්සේ කොහොමද ප්‍රේම කරේ? ත්‍රිඒක දෙවියන් වහන්සේ අපිට කොහොමද ප්‍රේම කරේ? එලෙස අන් අයට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතවලට කතා කරනවා. එකිනෙක කෙනා ගැන සමාව නිදහස් කරලා ප්‍රේම කරන ආත්මයක් ඇති කරගන්න. දරා ගන්න සියල්ල දෙවියන් වහන්සේට බාර කරන්න. එයාලට ප්‍රේම කරන්න. අපි ප්‍රේම කරන්නේ අපි ළඟින් ඉන්න අයට නෑ. අපි ප්‍රේම කරන්න ඕන අපිට වෛර කරන අයට. අපිට නුරුස්සන් නැහැ කියන ඒ අයට අපි ප්‍රේම කරන්න ඕන. අපේ විරුද්ධවාදීන්ට අපි ප්‍රේම කරන්න ඕන. නේ සුදෝ ලෝකතුමා අපි දකින්නවා කතා කරනවා එයා කියනවා අපි ළඟම ඉන්න අයට ප්‍රේම කරනවා ලෙකිනික ඒක මොනවද ප්‍රේමය කියලා අහනවා. ලෝකයේ තම ළඟින් ඉන්න අයට ප්‍රේම කරනවා කියන්නේ අපි ප්‍රේම කරමු අපිට වෛර කරන අයට. ජේසුස් වහන්සේට ඇන ගහපු අයට උන්වහන්සේ ප්‍රේම කරා. උන්වහන්සේ යාඥා කරා මේ දන්නේ නැතුව කරන වරදට කමා කරන්න කියලා. ඒ වගේ තමයි අපි තින්න ඕනේ. මිනිස්සු ගොඩක් අය වැරදි කරන්නේ දන්නේ නැතිකම නිසා. ඒ නිසා අපිත් යාඥා කරනවා ස්වාමීන් නොදැන කරන වරදවලට කමා කරන්න. ඒ නිසා ප්‍රේමය කියන එක ගොඩාක් වැදගත්. මේක දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ මුලක් කියලා බයිබලයේ කතා කරනවා. මේක වර්ධනය වෙන්න එකක් වෙන්න ඕනේ. ඉතින් අපි යාඥා කරමු උන්වහන්සේ ඉදිරියේ ඔබේ ප්‍රේමය වර්ධනය. පියාණනි මම යාඥා කරන ඔබගේ පුත්‍රෝ ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ වචනය ඇසූ හැම කෙනෙක්ගේම ජීවිතයේ ප්‍රේමය වර්ධනය කරන්න. ස්වාමිනී යම් අයගේ ජීවිත අමනාපකම් තියෙනවා නම් ඒ වලට සමාව දීලා ප්‍රේම කරන ආත්මයක් නිදහස් වෙන්න ඕන කියලා මේ උදෑසන යාඥා කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් සභාවේ සිටින අන් අයට ප්‍රේම කිරීම, පුරුෂයා භාර්යාවට ප්‍රේම කිරීම, භාර්යාව පුරුෂයාට ප්‍රේම කිරීම, දරුවන් දෙමව්පියන්ට ප්‍රේම කිරීම. ස්වාමිනී මේ හැම දෙයක්ම ඔබ වහන්සේ බයිබලයේ කතා කරනු ලබනවා. ඔබ වහන්සේ අපි යාඥා කරනවා දෙමව්පියන්ට ප්‍රේම කරන එක ගැන. දරුවන් දෙමව්පියන්ට යාඥා කරනවා ස්වාමිනී ප්‍රේම කරන ආත්මයක් නිදහස් කරන්න කියලා. ඒක වර්ධනය කරන්න කියලා යාඥා කරනවා. ඒක වැඩි වෙනමෙන් යාඥා කරනවා. ආශිර්වාද කරන්න මේ වචනය ආන හැම කෙනෙක්ගේම ජීවිතය. ස්වාමී ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ඉතින් ඔබ හැම කෙනෙකුටම ජේසුස් පිටයි මේ වචනේ නැවත නැවත අහන්න ඔබට ආශිර්වාදයක් වෙන්න යනවා. මේක ෂෙයා කරගන්න තවත් අයට දෙවියන් වහන්සේ ඔබ තවත් ආශිර්වාද කරන්න යනවා. ඔබ හැම කෙනෙකුටම සුබ දවසක්. ශාලෝම්. ජේසුස් පිටයි.